කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් අදත් අපි සූදානම් වෙන්නේ ඔබව හමුවන්නේ ධර්ම කාරණාවන් සාකච්ඡා කරමින් ඔබේ ජීවිතය අවබෝධය තුළ රඳවා තබා ගන්නට ඒ තුළින් ප්‍රඥාවෙන් ආනන්දය දකින්නට ඔබට මඟ කියා දෙන හෝරාව කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව ලබන්නේ කෙලෙසද වැඩසටහන අදත් ආරම්භ කරන්න. අප සිදු කළ ගෞරවනීය ආරාධනාවෙන් සුපුරුදු ලෙසින් මේ ධර්ම කාරණාවන් එකිනෙක විග්‍රහ කරමින් ඔබ අපට කියා දෙන්නට මේ පරිශ්‍රයට වැඩමුකට වැඩහිඳින ගෞරවනීය අපගේ නායක ස්වාමින් වහන්සේ කොළඹ 7 ආර්.ජී. සේනානායක භාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ ආමාත්‍යාලයේ ගරු සභාපති ලන්ඩන් නුවර ප්ලාස්ටෝවි ඩෙක්රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන කොට ලංකාව පුරා විසිර පවතින අපගේ ශාඛා පද්ධතියේම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ නායකත්වය ධර්මින් කටයුතු කරන අපගේ පින්වත් පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අපි මේ සාකච්ඡාව තුළ දැන් කාලයක පටන් කෝසල සංයුත්තයට අයත් සූත්‍ර කිහිපයක් විග්‍රහ කරමින් ඒ ධර්ම කාරණාවන් ඔබ හා බෙදා හදා ගන්නවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ ධර්ම කාරණාවන් තුළින් මෙලොව පරලොව සුගතිය වෙනුවෙන් ඒ ධර්ම කාරණාවන් විග්‍රහ වන ආකාරය පිළිබඳව ස්වාමින් වහන්සේගෙන් විමසා දැනගන්නට. අදත් ඒ අනුව අපි සූදානම් වෙන්නේ සංයුත්ත නිකායේ සඳහන් වන කෝසල සංයුත්තයේ බන්ධන වග්ගයේ පිය සූත්‍රය ඇසුරු කරගෙන අද මේ ධර්ම සාකච්ඡාව අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සංයුත්තේ එහෙම නැත්නම් මේ නිකායේ සඳහන් වෙන්නේ කෙටි සූත්‍ර වුණත් අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්නට මේ සූත්‍ර දේශනාවන් ඊටාම වැදගත් දේශනාවන් නිසා තමයි අපේ ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාවන් තෝරාගෙන ඒ ධර්ම කාරණාවන් ඔබට විග්‍රහ කර දෙන්නට සූදානම්ින් සිටින්නේ. විශේෂයෙන්ම අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ පසේ නදී කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුව දහම් කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරනු ඒ සූත්‍ර දේශනාවන්. ඒ අනුව කොසල් රජතුමා එක් දිනක් ඊටාම රහසිගතව නිස්කලංකව සිටි මොහොතක කොසල් රජතුමාට සිතේ පැන නැගුණු එක්තරා විදිහක විතර්කයක් මේ විදිහට විග්‍රහ කරගන්න බුදුජාන් වහන්සේ හමු වෙනවා. ඉතින් මේ පිළිබඳව තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි තනියෙන් ඉන්නකොටත් අපිට අපේ නායක හාමුදුරනේ විවිධාකාර අදහස් ඇති වෙන්න පුළුවන්. ඒ විවිධාකාර අදහස් එක්කලා අපිට තර්ක ඇති වෙනවා, විතර්ක ඇති වෙනවා, ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා අපි පිළිතුරු ඒවටම නිර්මාණය කරගන්නවා. සමහර පිළිතුරු අපි හටගත් ප්‍රශ්නත් එක්ක ගැලපෙනවා. එහෙම නොගැලපෙන අවස්ථාවල අපි ව්‍යාකූල වෙනවා. මේ විදිහට ගත්තාම අපි හැමදිනාටම තනියෙන් ඉන්න අවස්ථාවක නිස්කලංකව ඉන්න වෙලාවක මේ වගේ ප්‍රශ්න විතර්ක ඇති වෙන්න පුළුවන්. මොකක්ද මේ අපේ කෝසල රජතුමාට ඇති වුණු විතර්කය කියලා අපි ඔබ වහන්සේගෙන් මුලින්ම දැනගන්න කැමතියි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්තුනි, අපි ගියවර සාකච්ඡාවේදී චමිල් සහන් සමග සාකච්ඡා කළා රාජ්‍ය සූත්‍රය. එතකොට ඒ රාජ්‍ය සූත්‍රයේ අර්ධයක් තමයි අපි කතා කළේ. ඉතින් අපි ඊළඟ වැඩසටහනට යොදා ගන්නවා සහන් එක්ක ඒ රාජ්‍ය සූත්‍රයේ ඊළඟ අර්ධය සාකච්ඡා කිරීමට. ඒ පිළිබඳව පින්නතුන් බලාපොරොත්තු යුතුයි. අද අපි කතා කරන්නේ පිය කියලා කියන සූත්‍ර දේශනාව. එතකොට ප්‍රිය භාවය, කැමැති භාවය පිළිබඳව දේශනා කොට වදාළ සූත්‍ර දේශනාව තමයි පිය සූත්‍ර දේශනාව. කොසල් රජතුමා සවැත් නුවර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ භාග්‍යතුන් වහන්සේ හමුවට ගිහිල්ලා කොසල් රජතුමා බොහෝම තනිව නිස්කලංකව ඉන්න වෙලාවේ දැන් රජවරු ඇත්තටම මේ එම නිස්කලංකව ඉන්න වෙලාවට තනියම හිටියත් බාහිරින් ලොකු ආරක්ෂාවක් ඇතුවනේ ඉන්නේ. එතකොට පිට ඉන්න අයට පේන්නේ මේ රජුරෝ රහසිගතව වාසය කරනවා වගේ දෙයක්. ඉතින් මේ වෙලාවේ මේ රජවරු වුණත්
එතකොට බොහොම නිස්කලංකව තනියෙන් ගත කරන්න කැමති. එකට හේතුව රජ්ජුරුවන්ට තියෙන රජ්ජුරුවන්ගේ ප්‍රශ්න විතරක් නෙවෙයිනේ නේද? මාලිගාවේද රටේද නොයෙකුත් ප්‍රශ්න. රටේ සියලු දෙනාටම තියෙන ප්‍රශ්න ඒ විදිහට පැන නගින්නේ එහෙම නැත්නම් ඒවට විසඳුම් හොයන්න වෙන්නේ රටේ රජ්ජුරුවන්ට. ඒ නිසා මේ රජ්ජුරුව කොසල් මහ රජතුමා බොහොම තනියෙන් වාසය කරපු වෙලාවේ අදහසක් පහළ වුණා, හිතට විතර්කයක් ආවා. ඒ විතර්කය තමයි එතකොට මේ සූත්‍ර දේශනාවේ මුලින් සඳහන් වෙන්නේ. එකත් පසෙක හුන් පසේ නදී කොසල් රජ භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලේ වහන්ස මෙහි රහසිගත වූ එකලාව හුන් මාගේ සිතෙහි කිනම් කෙනෙකුන්ට තෙමේ ප්‍රිය වේද කිනම් කෙනෙකුන්ට තෙමේ අප්‍රිය වේදයි මෙබඳු විතර්කයක් පහළ වුණා. එතකොට මේ විතර්කය තමයි ඇති වුණේ. ඒ කියන්නේ හොඳ අයටත් තමන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් තමන් හොඳ කරන කෙනෙක් නම් තමන් හොඳ කරලා අනිත් අයටත් හොඳ පිළිබඳව කියලා දෙන කෙනෙකුට උනත් ඒ කියන්නේ හොඳින් ජීවත් වෙන කෙනෙකුටත් තමන්ට තමන් ප්‍රියයිනේ නේද? කවුරුත් තමන්ට අප්‍රියයි කියලා තමන් වැරද්දක් කළත් අප්‍රියයි කියලා කියන්නේ මට එපා වෙලා තියෙන්නේ නේද? මට හරි මං කෙරෙහි හරි මේ කලකිරීමකින් ඉන්නේ කියලා ගොඩක් වෙලාවට එහෙම කියන්නේ නැහැ. කියන්නේ තමන්ට ප්‍රියයි. ඒ වගේම තමයි තවත් පැත්තකින් වැරද්දක් කරන කෙනෙක් කියන්නෙත් නෑ මට අප්‍රියයි කියලා. ඒතකොට වැරද්දක් නොකරන කෙනෙක් වුණත් වැරද්දක් කරන කෙනෙක් වුණත් දෙන්නම කියන්නේ මට මාව ප්‍රියයි කියලා. නේද? මට මාව ප්‍රියයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා හරි ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා ඒ තමන්ට වගේම අනිත් අයටත්. තමන්ට වගේම අනිත් අයටත් ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනවා මේ හොඳ අය කවුද නරක අය කවුද එහෙම ආශ්‍රය කරලා හිතේ සතුටක් ඇති කරගන්න ඒ ආශ්‍රය නිශ්චය කිරීමේදී බොහොම සහයෝගයෙන් සමගියෙන් කටයුතු කිරීම පිළිබඳව ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් රජුරවන්ටත් එහෙමයි. ඇත්තරම මේ පසේ නදී කොසල් මහතුමා තමන්ගේ ප්‍රිය ආර්යාවට බොහොම ආදරෙයිනේ නේද? කෝසල මල්ලිකාවට බොහොම ආදරය කරපු කෙනෙක් තමයි කොසල් රජතුමා. ඉතින් ඒ නිසා ඒ වගේ මේ තමන්ටත් ඒ වගේ ප්‍රිය භාවයෙන් යුතුව තමන්ට තමන් ප්‍රිය වෙන්නටත් තමන් අනුන්ට ප්‍රිය වෙන්නටත් මොන කාරණා දැනගත යුතුද අවබෝධ කරගත යුතුද කියලා ගැටලුවක් මතු වුණා. ඒ ගැටලුව විසඳා ගන්නට තමයි චමිල් කොසල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට ළඟට ඇවිල්ලා මේ විදිහට මගේ හිතේ මේ වගේ විතර්කයක් පහළ වුණා කියලා මතක් කළේ. එහෙමයි නායක හඳුරන්නේ. කොසල් රජතුමාට මේ විදිහට ප්‍රිය අප්‍රිය භාවය පිළිබඳව විතර්කයක් පැන නැගුණාම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසුවාම භාග්‍යවතුන් වහන්සේ කොයි විදිහටද මේ ධර්මය තුළ අපේ හඳුරන්නේ පහදා දෙන්නේ ප්‍රියයන් අපි හඳුනාගන්නේ කොයි විදිහටද අප්‍රියයන් අපි වෙන් කර හඳුනාගන්නේ කොහොමද කියලා. දැන් අපිට කෙනෙක් පැහැයෙන් වර්ණයෙන් ඔහුගේ නමින් හඳුනා ගන්න හරි අපහසුයි. තථාගත ධර්මයේ සඳහන් වෙනවා. අපිට ඔහු තුළ තිබෙන ගුණයන්ගෙන් තමයි ඒ කෙනාව හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේ කින කාරණාවත් ඊට සාපේක්ෂව සමානයි නේද ස්වාමීන් වහන්සේ? ඔව් චමිල් මේ විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එතකොට දැන් මේ විතර්කය පිළිබඳව අදහසක් විශේෂයෙන්ම මේ රජුරවන්ටත් පැන නැගුණා. රජුරවන් කල්පනා කරලා මේ ප්‍රිය භාවය පිළිබඳව මෙන්න මේ විදිහට විය යුතුයි කියලා අදහසක් ඇති වුණා. ඒ කියන්නේ ඒ වගේ නිගමනයකට ආවා. ඒක තමයි මේ විදිහට මතක් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ ඒ මට තෙල අදහස වුණා. ඒ කියන්නේ මේ විදිහ අදහසක් වුණා. යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙද්ද වචනයෙන් දුසිරිත් කෙනෙක්ද ඒ වගේම සිතින් දුසිරිත් කෙනෙක්ද ඔවුන්ට තමා ඒ විදිහට ඔවුන්ට තෙමේ අප්‍රිය භාවයට පත් වෙනවා.
ඔවුන් අපට තෙමේ ප්‍රියයි මෙසේ කිය යුතු වුණත් ඔවුන්ට තෙමේ අප්‍රියයි. ඊළඟට ඒ කවර හින්දයක් අප්‍රිය තැනැත්තා අප්‍රියාට යමක් කරන්නේ ඔහු එය තුමූම තමන්ට කෙරෙති. එහින් ඔවුන්ට තෙමේ අප්‍රියයි. එතකොට මෙතින් සඳහන් වෙන්නේ තමන් දුසිරිත් කරන කෙනෙක් එතකොට කැමති නැහැනේ අනිත් අය තමන් පිළිබඳව මේ අවතක්සේරුවට පත් කරන්න නේද? අවතක්සේරුවන් සලකන්න කැමති නැහැනේ, හිතන්න කැමති නැහැනේ, අනිත් අය ඉදිරියේ පෙනී සිටින්න කැමති නැහැනේ. ඉතින් එහෙම පෙනී සිටින අවස්ථාවේ මතක් කරන්නේම මම වැරදි කරන කෙනෙක් නෙවෙයි කියලා. ඒත් වැරද්දක් කරලත් කියන්නේත් වැරද්දක් කරන කෙනෙක් නෙවෙයි කියලා. ඒක සමහර වෙලාවට අර බරපතල වැරදි පවා කළාම මේක සාමාන්‍ය දෙයක් විදිහට සමාජයේ ඒ විදිහට සලකන අය ගොඩක් එහෙම ඉන්නවා. වැරදි කරන අය ඒ විදිහට ඉන්නවා. ඒ නිසා මේ විශේෂයෙන්ම මේ මහරජතුමත් කල්පනා කළා දුසිරිත් කළොත් ඒ දුසිරිත් කරන අය හැම වෙලාවම කියන්නේ අනිත් අයට මාව ප්‍රිය කෙනෙක් හැටියට සලකන්න කියලා. එතකොට මේ ප්‍රිය කෙනෙක් හැටියට සලකුවාට අනිත් අය පිළිගන්නේ නැහැ ප්‍රිය කෙනෙක් කියලා. අප්‍රිය කෙනෙක් හැටියටමයි අය පිළිගන්නේ. ඒක තමයි පළවෙනි අදහස බවට පත් වෙන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් කයෙන් සුසිරිත් කෙරේද, වචනයෙන් සුසිරිත් කෙරේද, සිතින් සුසිරිත් කෙරේද ඔවුන්ට තෙමේ ප්‍රිය භාවයට පත් වෙනවා. එතකොට තමන්ට තමන් ප්‍රිය භාවයට පත් වෙනවා. ඊළඟට ඔහු අපට තෙමේ අප්‍රියයි මෙසේ කියන්නාහු නමුදු වැලිත් ඔවුන්ට තෙමේ ප්‍රිය වෙනවා. එතකොට හොඳ පිළිබඳව නරක පිළිබඳව තමන්ට ලොකු වැටහීමක් නැති වුණත් තමන් හොඳ දෙයක් කරනවා නම් ඒ අනිත් අය හොඳයි කියලා පිළිගන්න. එතකොට මම හොඳ දෙයක් කරලා අනිත් අයට හඳුන්වනවා මම නරක කෙනෙක් කියලා. එතකොට නරක කෙනෙක් කියලා අනිත් අය පිළිගන්නේ නැහැ. ඒ මොකද හොඳ දේවල් කරන කෙනෙක් නිසා. හොඳ කෙනෙක් හැටියටමයි සලකන්නේ. ඉතින් ඒ වගේම ප්‍රිය තැනැත්තේ ප්‍රියයාට යමක් කරන්නේ නම් ඔහු එය තුමූම තමන්ට කෙරෙති. එහින් ඔවුන්ට තෙමේ ප්‍රිය භාවයට පත් වෙනවා කියලා තමයි මේක මේ බොහොම හොඳට කල්පනා කරලා රජුරෝ හොඳට කල්පනා කරලා ගත්ත තීරණයක්. ඒ වගේම තමයි ප්‍රියාප්‍රිය භාවය පිළිබඳව හොඳ මේ නිගමනයක් තමයි ඇත්තරම බුදුරජාණන් වහන්සේ හමු ඇවිල්ලා මේ විදිහට මේ සාකච්ඡා කරන්නේ. එහෙමයි නායක හඳුනන්නේ. ඒ කියන්නේ කොසල් රජතුමාට මේ තිබෙන අත්දැකීම් එක්කලා සමාජයේ ගැටෙන පුද්ගලයෙක් විදිහට ප්‍රියයන් සහ අප්‍රියයන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා කියන කාරණාව මේ අදහස විග්‍රහ කිරීමේදී අපිට තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙනවා. අපි හඳුනන්නේ ඒ කියන්නේ බුදුජාන් වහන්සේ එය සාදුයයි සම්මත කළාද, එය පිළිගැනීමක් සිදු කළාද, ඒ සඳහා තව එක් කරපු කාරණා කොයි වගේද අපි හඳුනන්නේ? ඕචමෙල් ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳව මතක් කරනවනේ මහරජුරවන්ට. මහරජ තෙල එසේ මහරජ ඔබගේ නිගමනය ඒ විදිහට බොහොම හොඳ නිගමනයක්. මහරජ යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙනවාද, වචනයෙන් දුසිරිත් කරනවාද, සිතින් දුසිරිත් කරනවාද ඔවුන්ට තෙමේ අප්‍රිය භාවයට පත් වෙනවා. ඒ වගේම කිසි ලෙසකින් ඔහු අපට තෙමේ ප්‍රියයි මෙසේ කියන්නාහු නමුදු ඔවුන්ට තෙමේ අප්‍රිය භාවයටම පත් වෙනවා. ඒ වගේම තමයි ඒ කවර හින්දයත් මහරජ අප්‍රිය තැනැත්තා අප්‍රියාට යමක් කරන්නේ නම් ඔහු එය තුමූම තමන්ට කෙරෙති. එහින් ඔවුන්ට තෙමේ අප්‍රිය භාවයට පත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව අනුමත කළා. ඊළඟට සුසිරිත් කරන පුද්ගලයාත් එහෙමයි. ඉතින් ලොකු දැනුමක් ඇත්තට මේ රජුරවන්ට මේ ප්‍රිය අප්‍රිය භාවය පිළිබඳව මේ ඒ විතර්කය හොඳ විතර්කයක් බවට පත් කරගන්නට
මේ රජුරවන්ට පුළුවන්කම ලැබුණා. ඒ වගේම තවදුරටත් හොඳ මේ බුදුරජාණන් වහන්සේ අතර මේ සූත්‍ර දේශනාව මේ දේශනා බුද්ධ වචනයක් හැටියට අනුමත කළ අටුවාව සඳහන් වෙනවා. මේ කාරණා සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ අනුමත කරපු නිසා බුද්ධ වචනයක් බවට පත් වුණා කියලා. එහෙමයි නායක හඳුරන්නේ. අපි පිළි නොගන්න දෙයක් කරනකොට අපි එය අසම්මත දෙයක් බවට තීරුම් අරගෙන එය පිළිකුල් කරනවා. එහෙම නැත්නම් එය අප්‍රිය කියලා අපි හඳුන්වනවා. ඒ වගේම ඔබ වහන්සේ මතක් කරපු විදිහට මේ සමාජයේ හොඳයයි සම්මත ඒ හොඳ කාරණාවන් ගුණාංග ප්‍රගුණ කරපු මිනිස්සු අපේ සමාජයේ ඉන්නකොට අපි ඒව ඉතාම හොඳින් වැළඳ ගන්නවා, සමීප කර ගන්නවා. මේ කියන ප්‍රිය අප්‍රිය භාවය පිළිබඳව හොඳ ආකල්ප ඇති කරගන්න අපිට පුළුවන්කමක් අපේ හැමදෙරනේ ලැබෙනවා. එහෙමනම් අපි දකිනවා මේ විදිහට සමාජයට අයහපත කරන මිනිස්සු ඉන්න අනතුරුව සමාජයේ විසින් කොන් කරන අවස්ථාවල බොහෝ වෙලාවට දඬුවමට ලක් වෙනවා, විවිධ පීඩාවලට පත් වෙනවා, කරදරවලට පත් වෙනවා. ඒ වෙලත් මිනිස්සුන්ට ඇයි අපි හැමදෙරනේ තේරුම් ගන්න පුළුවන්කමක් නැති මේ පව් කරන තැනැත්තට බොහෝ වෙලාවට ගෙවන්න සිද්ධ වෙන්නේ ඒ පාපේ නිසාම දුක කියන කාරණාව නොතේරෙන්නේ ඇයි අපේ හැමදෙරනේ? ඔව් ඇත්තටම දැන් තවත් බුදුරජාණන් දේශනා කළානේ පව් කරන තැනැත්තා ඒ පව් කිරීම පිළිබඳව හරියට මේ මීපැණි වගේ තමයි හිතන්නේ කියලා. නේද? මීපැණි වගේ තමයි කල්පනා කරන්න කියලා. පව් කරන නැත්තා ඒක මේ රහ කර සිද්ධ කරන්නේම ඒ පිළිබඳව නොදන්නාකම නිසා. ඉතින් ඇත්තටම හැම දෙයකටම හේතුව නොදන්නාකම කියලානේ බුදුරජාණන් දේශනා කළේ. අවිද්‍යාව කියලානේ දේශනා කළේ. ඉතින් තවත් වෙලාවකදී සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති කෙනෙක් ජීවිතය තේරුම් ගන්නේ අත්දැකීම් එක්ක. අපි දැන් ඇත්තටම මේ ජීවිතය ගැන කියන දේවල් ඊළඟට ජීවිතය ගැන කියන දේවල් හොඳ උගත් පඬිවරු කියලා තියෙන්නේ මොනවද මේ ජීවිතය ගැන නේද? දාර්ශනිකයෝ මොනවද විද්‍යාත්මකව මේ මනස ගැන කියලා තියෙන්නේ, ජීවිතය ගැන කියලා තියෙන්නේ කොහොමද කියලා මේ හොයලා බලනවා. ඒ වගේම දැන් ඇත්තටම මේ සමාධි මාධ්‍ය ඔස්සේ ඊළඟට තවත් විදිහකින් පරිශීලනය කරනකොට බුද්ධිද මාධ්‍ය ඔස්සේ හැම ආකාරයකින් අපි ඒ දාර්ශනිකයෝ කියන අදහස් ඊළඟට උගත් බුද්ධිමත් අය කියන අදහස්, අත්දැකීම් බහුල අය කියන අදහස්, ඒ වගේම සාමාන්‍ය තැනක ඉඳලා බොහොම පුංචි තැනක ඉඳලා ජීවිතයේ ගොඩනගාගත් අයගේ ජීවිත ගැන ඒ අත්දැකීම් සාකච්ඡා කරලා ඒ වගේම සමහරලාට නව කතාව වෙන්න පුළුවන් නේද? කීටි කතාව වෙන්න පුළුවන්, තවත් විදිහකින් නිසදැස් වෙන්න පුළුවන්, ගද්‍ය පද්‍ය මේ හැම දෙයකින්ම එය සොයා සපය ගන්න ඕනේ මේ අවබෝධය කියලා කියන එක. ඒතර තවත් කෙනෙක්ගේ අත්දැකීම් අනුව තමයි ගොඩාක් අය මේ ජීවිතය තමන්ගේ කරගන්න උත්සාහ කරන්නේ. ඊළඟට ඒ ජීවිත අත්දැකීම තමන්ගේ අත්දැකීමක් බවට පත් කරගන්නේ අනිත් අයගේ අත්දැකීමට අනුව. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇත්තනම දැන් අපි ගත්තොත් එහෙම ජීවිතය ගැන අවබෝධ කරගන්න අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව එහෙම නැත්නම් ඒ බෝසත් අවදී සිදුවුණු කතා ප්‍රවෘත්ති අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ. ජාතක කතා වලින් නේද? ඊළඟට ශ්‍රාවිකාවන්ගේ කතා ප්‍රවෘත්ති වලින් අපි ඒ අත්දැකීම් ජීවිතයට එකතු කරගන්න ඕනේ. දහම් කතාවක් එක්ක. ඉතින් ඒ වගේ විශේෂයෙන්ම මෙතෙන්දි සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රියාප්‍රිය භාවය පිළිබඳව තවත් ගාථා වලින් චමිල් මතක් කළා කුසල රජතුමාට. මෙතෙන් සඳහන් වෙනවා ඉඳින් ආත්මය ප්‍රියයි දන්නේ නම් ඒ ආත්මය පවහා නොයොදන්නේය. ඊළඟට පව් කරන්නහු විසින් ඒ සුවය සුවසේ නොලද හැකිය. මෙතෙන්දී මතක් කරනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ආත්මය ප්‍රියයි දන්නේ නම් තමන්ට තමන් ප්‍රියයි කියලා දන්නවනම් කවදාවත් ඒ තමන්ගේ ආත්මය පවත් එක්ක එකතු කරන්නේ නැහැ. ඒ කියන්නේ පව් කරන්නේ නැහැ කියලා කියන එක කියන්නේ. ඒකට තමන්ට තමන් ආදරේ නම් පව් කරන්නේ නැහැ. එතකොට එහෙම පව් කරනවා නම් ඒ පව් කරන කෙනා සුවය පිළිබඳව සැපේ පිළිබඳව දන්න කෙනෙක් නෙවෙයි. නේද?
ලෝකයේ යථාර්ථය ගැන, ලෝකයේ ස්වභාවය ගැන, ඊළඟට ඒ සුවය ඇත්තටම මේ සැපය සුවය කියලා කියන එකේ යථාර්ථය දන්න කෙනෙක් නෙවෙයි. නමුත් තමන්ට තමන් ආදරේ. හැබැයි ඒ ආදරය ගැන බුදුරජාණන් දේශනා කරනවා ඊළඟට ඒක මේ නිවැරදි ආදරයක් නෙවෙයි කියලා කියන කාරණය. දැන් උඩ ඉඳලම මේ සූත්‍ර දේශනාවේ ඉහත ඉඳලාම පහළ දක්වා මේ සාකච්ඡා කරගෙන එනකොට අර පව් කරන අයත් නේද? සිතින්, කයෙන්, වදනින් පව් කරන අයත් ප්‍රියයි කියලා කිව්වනේ. නමුත් ඒක තමන් පිළිගත්තට අනිත් අය පිළිගන්නේ නැහැ. ඒ වගේම සුචරිත දේවල් කළොත් එහෙම සුචරිත දේවල් කරලා තමන් අප්‍රියයි කියලා අනිත් අයට අඟවන්න උත්සාහ කළත් ඒක සාධාරණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් අය පිළිගන්නේ නැහැ මේ දුසිත කරන කෙනෙක් කියලා. හොඳ දේවල් කරලා මම හොඳ දේවල් කරන කෙනෙක් නෙවෙයි කියලා හඟවන්න උත්සාහ කළත් අනිත් අය පිළිගන්නේම හොඳ කෙනෙක් කියලා. ඉතින් ආන්නේ වගේ මෙතෙන්දී සඳහන් වෙන්නේ හොඳ දේවල් මොනවද නරක දේවල් මොනවද කියලා අවබෝධයෙන් සිද්ධ කරන්න කියලා. ඉතින් ඒ අවබෝධය වඩා වර්ධනය කරගන්නකොට ඉතාම වැදගත් දෙයක් තමයි මේ සූත්‍ර දේශනාව ඇතුළේ මේක තියෙනවා. අර සිතින් කයින් වචනින් දුසිරිත් කිරීම සහ ඊළඟට හොඳ දේවල් කිරීම සහ තමයි එහෙම නැත්නම් අපි ගත්තොත් එimhe කුසල අකුසල් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනට ඕනේ. කුසල අකුසල් පිළිබඳ අවබෝධයක් ඇති කරගත්ත කෙනාට තමයි පුළුවන්කම ලැබෙන්නේ තමන්ට තමන් ආදරය කරලා ඊළඟට ජීවිතයේ සුවපත්ව සුවසේ ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේලෝ ජීවිතයත් සුවසේ ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. පරලෝ ජීවිතයත් සුවසේ ගත කරන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙම නෑ හාමුදුරනේ. අපිට සැප සම්පත් තියෙනකොට අපිට මිල මුදල් තිබෙනකොට අපි මේ ජීවිතයේ සැපයක් ලෙස දකිනවා. එහෙම මිල මුදල් නැති වෙනකොට අපිට ඉඩකඩම් යාන වාහන නැති වෙනකොට සැප සම්පත් අඩු වෙනකොට අපිට මේ ජීවිතයේ දැනෙන්නේ පෞකාරකමක් විදිහට. ඒ කොහොමුණත් අපේ හාමුදුරනේ මේ ජීවිතය අපි සැපයයි කියලා අද හෙට සහ ඉන් මතුවට අපි දකින්නට වඩා අපි දකින්නට ඕනේ මේ සසරක් තිබෙනවා කියන කාරණාව. ඒ සසර නොදැක්කහම ඒ පිළිබඳව අවබෝධයක් නොතිබුණාම මේ පව කියන දේ සිද්ධ වෙනවා. අපි අකුසලයට පෙළඹෙනවා. එහෙම නැත්නම් අපි අතින් වැරදි සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. තියෙනකන් අපි මේ දේවල් වේදම් කරන්නේ අකුසල් කරගන්න. එහෙම නැත්නම් පෞකාර වැඩවල නිරත වෙන්න නේද අපි හැමදෙරේ. දැන් විශේෂයෙන්ම අපේ සමාජයේ දකින කාරණාවක් තියෙනවා. ඇයි පන්සල් යන්නේ නැති කියලා අහුවාම බොහෝ වෙලාවට තරුණ පිරිසකකින් ඒ අය කියන්නේ අපිට තව කල් තියෙනවා. අපි වැරදි කරන්නේ නැහැ. අපි සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. ඒ නිසා අපිට පන්සල් යන්න සිල් සමාදන් වෙන්න ඕනේ නැහැ කියන කාරණාව බොහෝ වෙලාවට කියනවා. ඒ කියන්නේ මේ අද සහ හෙට කියන කාල වකවානුව පිළිබඳව විතරයි ඔවුන් දකින්නේ. ඉන් මතුවට දැකීමක් සිද්ධ වෙන්නේ නැහැ නේද අපේ හාමුදුරනේ. ඔව් චමිල් දැන් අපි සාමාන්‍යයෙන් ජීවිතය කියලා කියන්නේ වර්තමානය. ජීවිතය කියන්නේ වර්තමානයනේ. එතකොට වර්තමානයේ ජීවත් වෙන කෙනෙකුට තමයි විශේෂයෙන්ම ජීවිතේ විඳ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි අතීතයේ ජීවත් වුණොත් එහෙම සතුටින් ගත කරන්න පුළුවන් කමක් නැහැ. අනාගතය ගැන හිතුවා සතුටින් ගත කරන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් දැන් ওই චමිල් මතක් කළාද අපිටත් ඇත්තටම මුණ ගැහෙනවනේ එහෙමයි. දැන් පන්සල් යන්නේ නැති අය නේද? ඒ කියන කාරණයක් නේ අපි පව් කරන්නේ නැහැ කියලා. අපි පව් කරන අය නෙවෙයි. තවත් පැත්තකින් අපිට තව කල් තියෙනවා. එහෙම කියන අය ඉන්නෝනේ. එතකොට ඒ අය කල්පනා කරන්නේ මේ අතීතය ගැන. ඒ කියන්නේ වර්තමානයේ ඒ අයට මේ පව් කරන්න අවස්ථාවක් ඇවිල්ලා නැහැ. පව් කරන්න අවස්ථාවක් එනවනේ. ඒ පව් කරන්න අවස්ථාවක් එන්නේ නැති නිසා තමයි පව් කරන්නේ නැත්තේ. එහෙම නැත්නම් පව් කරන්න සිත් පහළ නොවෙනව නෙවෙයිනේ. නේද? ඒතර මේ අවස්ථාව කියලා කියන එක තමයි ඊටාම වැදගත්. දැන් අපි ජීවිතේ මුහුණ දෙනකොට මේ අවස්ථාව ගැන බුදුරජාණන් දේශනා කළා තියෙන්නේ විශේෂයෙන්ම යම් කිසි දෙයක් හිතන දේවල් ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලානේ. හිතන දේවල් ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. නොහිතන දෙයක්මයි ජීවිතේ සිද්ධ වෙන්නේ කියලා. ඒතර අපි කල්පනා කළොත් එහෙම අපි හැම ආකාරයකින්ම දියුණු කරගත්ත අපි ගත්තොත් එහෙම උසස් තැන් වලට ගිය අය නේද? අපිගේ ජීවිතේ බොහොම සුවසේ සැපසේ ගත කරන අය ගැන කල්පනා කළාම මේ විදිහේ අදහසක් මුලින් තිබුණාද කියලා පුංචි කාලේ මේ විදිහේ අදහසක් තිබුණාද මේ විදිහේ තැනකට යන්න ඕනේ කියලා ඒ විදිහේ දෙයක් තිබුණාද
ඉතින් මේ කල්පනා කළොත් එහෙම මේ ඇත්තටම දැන් විභාගයකින් සමත් වෙන එකක් ගැන මුල් කාලේ කැමැත්තක් සහ ඒකට වීරියක්, ඒකට බලාපොරොත්තුවක්, අදහසක් තිබුණා වෙන්න පුළුවන්. මේ විභාගයේ සමත් වෙලා නේද? ඉතින් ඒ විභාග සමත් කිරීම මේ විදිහට සිද්ධ වුණාට ඒ ਸਰව සම්පූර්ණ වෙලා නැහැ නේ ජීවිතේ. නේද? විභාගයේ සමත් වුණා ජීවිතේ ਸਰව සම්පූර්ණ නැහැ. සමහරලාට ජීවිතේ සමහර විභාග සමත් වුණාට තවත් පැත්තකින් ගත්තොත් එහෙම මේ දැන් අපි ගත්තොත් දැන් පුංචි ළමයි ඔය ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වෙනකොට එතන මේ දිනවල අපිටත් අපේ හැමෝටත් එනවනේ මේ ඉස්කෝලේට දාගන්න ඕනේ මේ ඉස්කෝලේට දාගන්න ඕනේ කියලා. චමිල් නේද? ඉතින් දැන් විභාගේ පාස් වෙලා. විභාගේ පාස් වුණාට මොකද? තමන්ට මේ කැමති පාසල හරි මේ ලබා ගන්න පුළුවන් කමක් නැහැ. නේද? එහෙම තියෙනවා. ඉතින් මේ පාසලට ගියාම කියමුකෝ. ගිහිල්ලා සමහරලාට ඒ උසස් අධ්‍යාපනයේ ඒ ආකාරයෙන්ම මේ ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක නොහිතන දෙයක්මයි සිද්ධ වෙන්නේ. නොහිතන දෙයක්මයි සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් තවත් පැත්තකින් ගත්තම මේ දැන් ලෞකික කාරණානේ මේ හැමදේම ලෞකික ජීවිතේ කාරණානේ. ඒ කියන්නේ ලෞකික ජීවිතය ගත කරනකොට මේ ලෝකේ යම් කිසි දෙයක් සිද්ධ කරනකොට හිතන දේවල් ඒ ආකාරයෙන් සිද්ධ වෙලා නැහැ. අපි ගත්තොත් එහෙම දැන් රටක නායකයෙක් බවට පත් වුණු ජනාධිපතිවරු ගන්න කල්පනා කළොත් එහෙම නේද? ඒ ජනාධිපතිවරු හිතුවේ නැහැනේ රටේ නායකයා බවට පත් වෙනවා කියලා. නේද? කවදා හරි මම මේ රටේ නායකයා වෙනවා කියලා එහෙම බලාපොරොත්තුවක් නැහැනේ. ඉතින් මේ බලාපොරොත්තු නැති අය බලාපොරොත්තු තියෙන අය. ඒ කියන්නේ බලාපොරොත්තු තියෙන අය කී දෙනෙක් මරණය දක්වාම යන ගිහිල්ලත් ඒ තත්ත්වයටපත් වෙලා නැති වෙන්න පුළුවන්ද? නේද? රජ වෙන්න එහෙම නැත්නම් ජනාධිපති වෙන්නේ රටේ නායකයා වෙන්න කියලා අදහස් පහළ වෙලා ඒ වෙනුවෙන් නොයෙකුත් විදිහේ උපක්‍රමශීලී කටයුතු කරලා ඇති දේශපාලන ශාස්ත්‍රයේ වුණත්. නමුත් ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. හැමෝටම රජ වෙන්න කැමැති තිබුණාට වෙන්නේ නැහෙනි නේද? ඉතින් ආන්න ඒ වගේ බුදුරජාණන් දේශනා කළේ කැමැති දේවල් ඒ ආකාරයෙන් සිද්ධ කරගන්න පුළුවන්කමක් නැහැ කියලා. ඉතින් නොසිතන දේවල්ම සිද්ධ වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි වෙනස් වීම. තවත් පැත්තකින් චමිල් බුදුරජාණන් දේශනා කළා මේ කාරණේට එකතු කරලා මේ උපමාවක්. මෙතින් සඳහන් වෙනවා මරුවා විසින් වැතිරෙන ලද මිනිස් භවයේ හැර දමන ඔහුට කිමෙක් තමන්ගේ වේද කිමෙක් රැගෙන යේද වෙන් නොවන සෙවණැල්ල මෙන් කිමෙක් ඔහු අනුවම යන්නේ වේද කියලා මේ විදිහට භාග්‍යතුන් වහන්සේ තවදුරටත් දේශනා කළා. ඒ වගේම මිනිස් තෙමේ මෙලොහි යම් පින්පව් දෙකක් කරනවාද ඒ ඔහුට තමන්ගේම බවට පත් වෙනවා. පින්පව් දෙක තමන්ගේම බවටනේ පත් වෙන්නේ. ඒකට අනිත් අයට පින් අනුමෝදන් කරන්න පුළුවන්කම තියෙනවා. නම් පව් අනුමෝදන් කරන්නත් ඒ අයට පුළුවන්කම ලැබෙනවා. නේද? එතකොට ඒකත් තමන්ගේ බවටනේ පත් වෙන්නේ. එතකොට තමන්නේ අරගෙන යන්නේ අනිත් අය අරගෙන යන්නේ නැහැනේ පින්පව් දෙක. තමන් කරගත්ත පින්පව් දෙක අනුන් අරගෙන යන්නේ නැහැ. ඒක තමයි මම මතක් කරන්නේ. ඊළඟට එයම ඉරගෙන අය ඉතින් තවත් දේශනා කළා එහිම් පරලොවට හිත දෑ රැස් කරන්නේ පින් රැස් කරන්නේය. පින් පරලොවෙහිදී සත්වයන්ට පිහිට වේ. ඒ කාරණේ ගොඩාක් තැන්වල සඳහන් වෙනවා. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පාණිනං කියලා ඊටාම් ප්‍රසිද්ධ ඒ විදිහට බණපදයක් බුද්ධ වචනයක්. ඒ කියන්නේ පරලෝව සැප පිණිස පවතින්නේම පිනමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ සූත්‍ර දේශනාවෙන් අපිට තවදුරටත් සාකච්ඡා කරන්න තිබෙන්නේ අපි දැනගත යුතුයි මේ සිතින් කයෙන් වචනයෙන් සිද්ධ කරන කුසල් අකුසල් ගැන තවදුරටත්. එහෙම නැහැ හාමුදුරනේ. අර අපි අහලා තිබෙනවා වතුර නටනතුරු කකුලුවා එය සැපයක් විදිහට දකිනවා. නමුත් වතුර නැටුවාම ඒ උණුනහම කකුලට තේරෙනවා Taman මේ විඳින්නේ දුකක් කියන කාරණාව. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ අපේ හාමුදුරනේ මේ ප්‍රිය අප්‍රිය භාවය තුළ අපි අකුසල් වලින් ඈත් වෙන්නත් කුසල් අපේ ජීවිතයට ලං කරගන්නටත් අපි අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ කියන කාරණාව නේද අපේ හාමුදුරනේ. ඔව් චමිල් සමහර වෙලාවට දැන් අපේ චමිල් මතක් කළානේ අර
ඇත්තරම මේ නිතරම පින්කම් වල යෙදෙන අය නිතරම පින්කම් වල යෙදෙන අය අතින් සමහරලාට අඩුපාඩුකම් ගොඩාක් පේනවා නේද? ගොඩාක් පේනවා. අර පින්කම් කරන්නේ නැතුව නිකන් ඉන්න අය ඉන්නවනේ නේද? පන්සලට යන්නේ නැතුව වැඩි කරන්නේ නැහැ කියලා කියන අය ඒ අය අර අනිත් අය මේ විශේෂයෙන්ම මේ සමාජයට යන්නේ නැහැ නේ අය. සමාජයේ අය මුණ ගැහෙන්න යන්නේ නැහැ, කතා කරන්න යන්නේ නැහැ නේද? ඒ හොඳ අයගේ සමාජයටත් නරක අය සමාජයටත් යන්නේ නැති තා නරක තමන්ගේ හිතේ තියෙනවා කියලා අවබෝධයක් නැහැ. නරක අයත් එක්ක එකතු වුණාට පස්සේ තමයි කොයි මොහොතේ හරි එකතු වුණාට පස්සේ තමයි තමා ඒ தත්වයට ඒ අසත්පුරුෂයන්ගේ ගොඩට එකතු වෙන්නේ. ඉතින් ඒ නිසා ඊටාම වැදගත් දේ තමයි පින් කුසල් රැස් කරන අය බණ භාවනා කරන්නට ඒ විදිහට උත්සාහ කරන අය වෙරවීර්ය වඩන අයට තමයි මේ බාධක දුරු කරගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඇත්තට මේ යම්කිසි ගමනක් ආරම්භ කරලා ඒ ගමන යන්නට ඕනනේ නේද? ගමන යනකොටනේ යම්කිසි කටයුත්තක් ආරම්භ කළේ කටයුත්ත සිදු කරගෙන යනකොටනේ බාධාවල් මොනවද කියලා මුණ ගැහෙන්නේ. එහෙම නැතුව කිසිම බලාපොරොත්තුවක් නැතුව ඒ විදිහට අර අපි කියන්නේ මේ ජීවිතේ රැස් කරගත්ත පින මේ ජීවිතේ භුක්ති විඳිනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ තව පින් රැස් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ පින ඒ විදිහට අර වියදම් කරමින් ඉන්නවා. ඒ අයට වැටහීමක් නැහැ, අවබෝධයක් නැහැ. ඇත්තටම ජීවිතය ගැන ලොකු අවබෝධයක් ඇති කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා ඊටම වැදගත් වෙන්නේ අර කුසල් අකුසල් පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න එක. අපි ගත්තොත් එහෙම දැන් බුදුරජාණන් දේශනා කළානේ දැන් මේ රජ්ජුරුවත් මතක් කළේ සිතින් කයෙන් වචනයෙන් සිද්ධ වෙන දුසිරිත සහ සුසිරිත පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව අපි දැන අවබෝධයක් ඇති කරගන්න එක ඊටම වැදගත්. දැන් ගොඩක් වෙලාවට මේ චමිල් කයෙන් වෙන වැරදි වචනෙන් වෙන වැරදි පිළිබඳ අවබෝධයක් තියෙනවා. සිතින් වෙන වැරදි කඩපාඩුකම් පිළිබඳව ගොඩක් අයට පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි තමන්ටත් තමන්ගේ හිත වැහිලා තියෙන්නේ. අනිත් අයටත් තමන්ගේ හිතේ තියෙන දේ ඒ ආකාරයෙන් පෙන්වන්නේ නැහැ. මොකද තමන් අනිත් අයට හිත පෙන්වන්න බැරි නිසානේ නේද? එතකොට ගොඩාක් වෙලාවට කතා කරන දෙයක් තමයි මේ දැන් ආශ්‍රය නිශ්චය කරනකොටත් විශාල පිරිසක් ආශ්‍රය නිශ්චය කරනකොට උනත් තමන්ගේ අත්දැකීමට අනුව අනිත් අයට කියන දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ අනිත් අය ආශ්‍රය නිශ්චය කරනකොට බොහොම පරිස්සමෙන් ඕනම කෙනෙක් නේද? ඕනම කෙනෙක් ආශ්‍රය නිශ්චය කරනකොට බොහොම පරිස්සමෙන් කියලා කියනවනේ ගොඩක් වෙලාවට. ඉතින් ඒ නිසා මේ ඒකට හේතුව තමයි පෘථග්ජන හැමෝම ආශ්‍රය කරනකොට මොනවා හරි වැරද්දකට පැටලෙන්න පුළුවන්කම තියෙනවා නේද? ඒ නිසානේ මේ එතකොට ඒ නිසා තමයි කියන්නේ ආශ්‍රය නිශ්චය කරනකොට බොහොම පරිස්සමෙන්. ඒ නිසා ඇත්තටම ගොඩාක් අය සැකින් ජීවත් වෙනවා වැඩිනේ නේද? සැකින් ජීවත් වෙනවා. ඒතර ඒ සැක දුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ආශ්‍රය නිශ්චය කිරීමේදී පවා සැක දුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ සැක කටයුතු තැන් මොනවද කියලා අවබෝධ කරගත්තොත්, ධර්මානුකූලව අවබෝධ කරගත්තොත්, සැකයට තුඩු දෙන්නේ කාරණා මොනවද කියලා අවබෝධ කරගත්තොත්. ඒතර තමන්ගේ ජීවිතයේ තියෙන සැකය දුරු කරගත්තොත් තමයි අනිත් අයටත් ඒ සැකේ දුරවන ආකාරයට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඊටම වැදගත් කාරණේ තමයි මම මුලින් මතක් කළා වගේ අර පින්පව් පිළිබඳව කුසල් අකුසල් පිළිබඳව දැන අවබෝධ කරගෙන කටයුතු කිරීම. අපි ගත්තොත් එහෙම දැන් එහෙම අවබෝධ කරගatiya යුතු කුසල් අකුසල් ගැන තමයි බුදුරජාණන් දේශනා කළේ දස කුසල් සහ දස අකුසල් කියලා. ඉතින් ඉස්සෙල්ලාම දේශනා කළා මේ දස අකුසලයේ පිළිබඳව අවබෝධ කරගන්න කියලා. ඒකට හේතුව තමයි මේ කුසල් වඩන්න කලින් අපි දැනගන්න ඕනේ අකුසල් මොනවද කියලා. බුදුරජාණන් දේශනා කළානේ පානඝාත පරද්දබ්බං පරදාරංච කායතෝ. ඒතකොට කයෙන් වෙන වැරදි තුනක් තියෙනවා නේද? කයෙන් වෙන අකුසල් තුනක් තියෙනවා. අපි ගත්තොත් එහෙම ප්‍රාණඝාතය, සොරකම් කිරීම සහ අදත්තා දානය. ඊළඟට බුදුරජාණන් දේශනා කළා
මුසාපේ ශුන්‍ය පරුසා සම්පප්පලාපා වාචිතෝ. වචනයෙන් වෙන වැඩි 4ක් තියෙනවා. එතකොට බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. එතකොට 7ක් තියෙනවා. ඊළඟ සිතින් වෙන වැරදි 3ක්. සිතින් වෙන වැරදි 3 තමයි අභිජ්ජාචේව ව්‍යාපාදෝ මිච්ඡා දිට්ඨිච මානසෝ. ඒ ගාථා පාඩම් කරගන්න කී තාම වැදගත්. එතකොට අභිජ්ජාව කියලා කියන්නේ දැඩි ලෝභය. ඊළඟට ව්‍යාපාදය කියලා කියන්නේ තරහනේ. ඊළඟට මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ වැරදි දැකීම කියලා කියන කාරණේ. එතකොට මේ කයින් වැරදි 3ක් සිද්ධ වෙන්නත් වචනයෙන් වැරදි 4ක් සිද්ධ වෙන්නත් මුල් වෙන්නේ සිතේ තියෙන අර වැරදි 3. සිතේ තියෙන වැරදි 3 තමයි එතකොට මූලික කාරණේ. ගොඩාක් අය සලකන්නේ සිතේ තියෙන වැරදි මේ විදිහටම තියාගෙන කයින් වෙන වැරදි සිද්ධ වෙන්නේ නැහැ කියලා පෙන්වන්න. නේද? කයින් වැරදි වෙන්නේ නැහැ කියලා පෙන්වන්න. සිතේ තියෙන වැරදි එහෙමම තියාගෙන වචනයෙන් වැරදි වෙන්නේ නැහැ කියලා පෙන්වන්න. ඒක තමන්ට තමන් අවබෝධයක් නැත්නම් ඒක තමන්ටම තේරුම් ගන්න බැරි නම් ඒ කාරණා වලට කියන වංචනික ධර්ම කියලා. ඒ කියන්නේ වංචාවක් කරගන්න කියලා. මේ තමයි කියන වංචා කරනවා කියලා කියන්නේ. ඒතර තමන්ටම තමන් වංචා කිරීමක් කරන්නේ. අනිත් අයටත් වංචා කිරීමක් තමයි එතෙන්දි සිද්ධ වෙන්නේ. නායක හඳුරන්නේ දැන් අපි මේ දිනවල කතා කරනවා මුළු ලෝකයේම COVID-19 වෛරස ව්‍යාප්තිය කියලා. ඒ වගේම මේ වගේ විශාල වශයෙන් අභියෝගාත්මක කාලයක් ගත කරන වෙලාවක අපි මීටරයක දුර පවත්වා ගැනීම, ආශ්‍රිතයන් හඳුනා ගැනීම, රෝග වාහකයන් හඳුනා ගැනීම, රෝගය පිළිබඳව හඳුනා ගැනීම කියන කාරණාවන් කතා කරනවා. මට හිතෙනවා හාමුදුරනේ අපි මේ ප්‍රිය අප්‍රිය භාවය පිළිබඳව කතා කරද්දී, කුසල් අකුසල් පිළිබඳව කතා කරද්දී අපි මේ අප්‍රිය පුද්ගලයන් එක්ක ගැටෙනකොට ඔවුන් අපේ සමාජයේ මිනිසුන්ට කියලා දෙන්නේ වැරදි නම්, ඔවුන් කරන්නේ පාප කර්ම නම්, අකුසලයේ නම් අපි ඔවුන්ව ඈත් කරලා තියා ගන්නවා. ඒ වගේම අපි ඔවුන්ව හඳුනා ගන්නවා. ඔහු වටේ ඉන්න ඒ වගේ වැරදි කරන පිරිස හඳුනා ගන්නවා. ඒ වගේ මිනිසුන්ගේ තියෙන අගුණ අපි මොනවද කියලා ඉස්මතු කරගන්න උත්සාහ කරනවා. එතකොට මේ කියන මේ සමාජ දුරස්ත භාවයන් පවත්වා ගැනීම, ආශ්‍රිතයන් හඳුනා ගැනීම, ඒ රෝග වාහකයන් හඳුනා ගැනීම, ඒ රෝගයේ තිබෙන ලක්ෂණ හඳුනා ගැනීම කියන කාරණාව අද අපිට මේ ධර්මයේ තුලින් අදට වඩා අපිට මේ තථාගත ධර්මයේ එදා ඉඳලම හොඳට ඉගෙන ගන්න පුළුවන් කමක් ලැබුණු කාරණාවක් කියලා මට හිතුණා. ඔව් ජමිල්, දැන් අත්‍තරම මේ වර්තමානයේ තුල ගොඩාක් අය මේ කාරණා පිළිබඳව ලොකු අවබෝධයකින් කටයුතු කරනවානේ. දැන් මේ වසංගත තත්ත්වයත් එක්ක කයට පැමිණෙන රෝගයක් නේ දැන් නේද? කය විශාල වශයෙන් පීඩාවට පත් වෙන දෙයක් නේ. ඊළඟට ඒ වගේම තමයි මරණයට පත්වීමට තුඩු දෙන කාරණයක් නේ මේ කාරණේ. අපි ඒවට කියනවා මේ මරණාසන්න රෝග කියලා කියනවා මේවට. ඉතින් ඒ වගේ මාරාන්තික රෝග කියලා කියන්නේ අපි නේද? ඉතින් මාරාන්තික රෝගයක් නේ මේක. ඉතින් ඒ නිසා ගොඩක් අය කලබල වෙන්න පුළුවන් නේ. ඉතින් ඒ කලබල වෙලා කටයුතු කරන නිසා තමයි මේ වගේ පරිස්සම් වෙන්න පුළුවන් කමක් ලැබිලා නැත්තේ. ඉතින් ඇත්තටම අවබෝධයෙන් කටයුතු ජීවිතය අවබෝධයෙන් කටයුතු කරන කෙනා ඒ පරිස්සම් වෙනකොට කලබල වෙන්නේ නේද? ඒ කලබල වෙන නිසා තමයි පිරිස් මැදට ගිහිල්ලා නේද? එතකොට දැන් තවත් පැත්තකින් ගත්තොත් දැන් මේ දිනවල කතා කරනවා ඇත්තටම මේ එන්නතක් ගැන නේද? ඉතින් ඒ එන්නත් දෙන පිළිවෙලක් තියෙනවා, රජයක් අනුමත කරන පිළිවෙලක් තියෙනවා. ওই පිළිවෙලට හරියට සිද්ධ වුනේ නැත්නම් කොයි විදිහට සිද්ධ වෙයිද ඉදිරියට නේද? ඉතින් බොහොම ඉවසීමෙන් සමහරලාට ඇයි අපිට දුන්නේ නැත්තේ කියලා ඒ විදිහට ගොඩාක් අය මැසිවිලි නගන්න පුළුවන් නේ. අර දැන් ගොඩක් වෙලාට මේ උද්ඝෝෂණ කරනවා වගේ වැඩක් නේද? එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ගත බෙහෙත් හේත් පහුගිය දවස්වල බෙහෙත් හේත් හොයාගෙන ගියානේ. ඒ හොයාගෙන යනකොට දැක්ක බොහොම අසංවරශීලීව. ඊටාම කලබලයටපත් වෙලා මේ බෙහෙතකට මේ රෝගයකට මාරාන්තික රෝගයකට බෙහෙතක් ගන්නයි මේ යන්නේ. ඒ කල්පනාව නැහැ නේ වෙලාවට නේද? කඩාගෙන බිඳගෙන ගිහිල්ලා කිසිම මේ ඒ විදිහට ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගන්නේ නැතුව තමයි, ඒ පිළිවෙත් අනුගමනය කරන්නේ නැතුව තමයි ඒ විදිහට හැසිරෙන්නේ. එතකොට විශේෂයෙන්ම බුද්ධිමත් කෙනා කලබල වෙන කෙනෙක් නෙවෙයි.
ඒතර ප්‍රඥාවන්තයා කොහොමවත් කලබල වෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසාම තමයි එයා සතුටින් ඉන්න කෙනෙක්ද එතකොට සතුටින් ඉන්න කෙනෙක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඊටම වැදගත් දෙයක් තමයි අපි ගොඩාක් වෙලාවට අහනවනේ අපි මුණ ගැහුණත් අහන්නේ දැන් කොහොමද කියලා අහන්නේ නේද? බොහොම හොඳයි කියලා කියනවනේ. බොහොම හොඳයි කියලා කිව්වට ඒ මොහොතේ විතරයි නේද? නේද? දැන් ඒ මොහොතේ විතරයි. තව දැන් කතා බහ කරලා යනකොට අපි කතා කරලා යනකොට කොහොමද කියලා උත්තර දෙනවා විතරයි. දැන් හොඳින් ඉන්නවා කියලා උත්තර දෙනවා විතරයි. විනාඩි 5ක් කතා කළොත් නේද? එක වචනයක් කතා කරනකොට දැන් හොඳින් ඉන්නවා කියලා කිව්වා. ඊළඟට නතර වෙලා කතා කරන්න බලන්න විනාඩි 5ක්. විනාඩි 5 ඇතුළේ ගියයි ඊළඟට හොඳින් ඉන්නවා නෙවෙයි. නේද? ඒ විඳින දුක් කරදර කම්කටොළු සියල්ලක්ම ප්‍රකාශ කරන්නේ ඒ කාලේ අරගෙන. ඒකට තමයි කාලය යොදාගන්නේ. ඉතින් හොඳින් ඉන්නවා කියලා කිව්වට සතුටින් ඉන්නවා කියලා කිව්වට ටිකක් කතා බහ කරලා බලන්නට ඕනේ. විමසලා බලන්නට ඕනේ මිනිස්සුන්ගේ හිතවල තියෙන ජීවිතවල තියෙන ප්‍රශ්න ගැටලු මොනවද කියලා. ඉතින් එතකොට විනාඩි 5ක් ගත කරයි, දවසක් ගත කරයි, දවස් 2-3ක් එකට ගත කරයි. එතකොට බලන්න පුළුවන් මොනවද තියෙන ප්‍රශ්න ගැටලු කියලා නේද? ඉතින් ඒ නිසා ඇත්තටම මේ ජීවිතය කියලා කියන්නේ මොහොතක් කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මේ ඊටාම ගැඹුරින් දේශනා කරලා තියෙනවා. ජීවිතය කියලා කියන්නේ මොහොතක් කියන කාරණේට. ඉතින් ඇත්තටම මේ ඒක ඊටාම මේ ජීවිතය ගැන ගැඹුරින් හිතන්න ලොකු ධර්ම කාරණාවක්. ඒක කියන්නේ අපි කියන්නේ අර මේ මොහොත සිහියෙන් නුවණින් ඉන්න කියලා. නේද? මේ මොහොත සිහියෙන් නුවණින් ගත කරන කෙනාට පුළුවන් හැම වෙලාවෙම සිහිය නුවණින් ගත කරන්න. මේ මොහොත සිහියෙන් නුවණින් ගත කරන්න ඕනේ කියන වැදගත්කම තමයි ඒකේ යථාර්ථය තමයි බුදුරජාණන් දේශනා කළේ ඇත්තටම මරණයටපත් වෙන්න ගත වෙන කාලය කොච්චරද කියලා. දැන් ඇත්තටම දැන් අර මේ වගේ වසංගත තත්වයක් මාරාන්තික වසංගත තත්වයක් හැදෙන්නත් එහෙම නැත්නම් රෝග වාහකයක් බවට පත් වෙන්න යන කාලය කොච්චරද? බොහොම පුංචි වෙලාවක්නේ, සුළු වෙලාවක්නේ නේද? ඊළඟට ඒ තුලින් කාලයක් දුක් විඳලා මරණයටපත් වෙන්න යන කොච්චර වෙලාවක්ද? බොහොම සුළු කාලයක් නේ. එතකොට මේ සුළු කාලය කියලා කියන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මේ ගුණධර්ම පිරීමේ වැදගත්කම පිළිබඳව දේශනා කළේ මේ සුළු කාලය. ඒ කියන්නේ මොහොත කියලා කියන එක. ඒ නිසානේ බුදුරජාණන් දේශනා කළාට මොහොතක් මෛත්‍රිය වඩන්න කියලා. නේද? මොහොතක් මෛත්‍රිය වැඩිීමේ ආනිසංස දේශනා කළා තියෙනවා. මොහොතක් මරණානුස්සති භාවනා වැඩිීමේ ආනිසංස නේද? මොහොතක් අසුභ භාවනාව කිරීමේ වටිනාකම. මොහොතක් බුද්ධානුස්සති භාවනාව වැඩිීමේ ආනිසංස ගැන කියලා දේවල්. ඉතින් මේ මොහොත ඇතර මොහොත කියලා කියන්නේ ඉපදෙන්නත් ඊළඟට මරණයටපත් වෙන්නත් යන කාලේ සම්මුති වශයෙන්. ඊළඟට මේ අපි ගත කරනවානේ අවුරුදු 60ක් 70ක් ජීවත් වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවනේ. නේද? දැන් අපේ ආච්චිලා සීයලාගේ වයසත් එක්ක ඒ විදිහට සංසන්දනය කරලා නේද? අපේ අම්මලාගේ තාත්තලාත් එක්ක වයසත් එක්ක සංසන්දනය කළා තමයි අපේ ජීවිතය අපි හිතන්නේ දැම්ම මම මරණයටපත් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ තීරණයකට එන්නේ නේද? එහෙම හිතන්න පුළුවන්නේ. ඊළඟට කායික ශක්තිය හරියි නේද? ඒ වගේ තියෙන ජීවිතය ගත කරන්න අවශ්‍ය කරන වටපිටාව පරිසරයේ පහසුකම් සම්බන්ධයෙන් හරි ආහාර පාන බෙහෙත් සැලකිලි සත්කාර සම්මාන ගැන හිතලා තමයි මේ ජීවිතයේ ගත කරන කාලය බොහොම සුවසේ ගත කරන්න පුළුවන් කියලා හිතන්නේ. ඉතින් ඒ නිසා මේ අපි ඇත්තටම ප්‍රිය අප්‍රිය භාවය ගැන කතා කරනකොට සතුටින් ඉන්නවද කියලා අහන්නේ කෙනෙක්ගෙන් අහන්නේ එක වෙලාවක් විතරයිනේ. නේද? එක වෙලාවක විතරයි සතුටින් ඉන්නවද කියලා අහන්නේ. දැන් කොහොමද කියලා අහනවා. දැන් හොඳයි කියලා කියනවා. එක වචනයකින් කියන්න පුළුවන් අපිට මේ ප්‍රශ්න අහන්නත් පුළුවන් පිළිතුරු ලබා දෙන්නත් පුළුවන්. ඒක නෙවෙයි ජීවිතය කියලා කියන්නේ එතකොට. නේද? ජීවිතය කියලා කියන්නේ මේ ගත කරන සම්පූර්ණ කාලය. ඉතින් සම්පූර්ණයෙන්ම ගත කරන කාලෙම ජීවිතේ සතුටින් ගත කරන්න නම් ඇත්තටම මේ දේවල් වලින් වෙන් වෙන්න ඕනේ. මොනවාගේද? ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න ඕනේ.
ප්‍රාණඝාතයෙන් වෙන්වීම සමාදන් වෙලා ගත කරන කාලයක් තියෙනවනේ. ඒ ගත කරන කාලේ සීසමාදන් වෙලා ප්‍රාණඝාතයේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදේ සමාදන් වෙලා දැන් සතෙක් මරන්න සිද්ධ වෙයිද කියලා යම්කිසි කාලයක් දැන් කොතනදී මේ වගේ ක්‍රියාවකට මගේ ජීවිතය පත් වේද කියලානේ හිතන්නේ මොන දෙන්නේ සිද්ධ වෙයි කියලානේ කල්පනා කරන්නේ. එහෙම කල්පනා කරනවට වඩා ඉතින් ගැඹුරු දෙයක් මෙතන තියෙනවා. ඒ ගැඹුරු දේ තමයි ප්‍රාණඝාතය පිළිබඳව ඒ වගේම සොරකම් කිරීම පිළිබඳව දැන් සොරකම් කිරීම ගත්තොත් එහෙම එකක් අපි උදාහරණයකට ගත්තොත් එහෙම දැන් සොරකම් කිරීමෙන් වළකිනවා කියලා අපි ඒ විදිහට මේ යම් කිසි තීරණයකට පැමිණෙනවා. ඊළඟට අපි යම් කිසි දෙයක් බොහොම ආරක්ෂා කරලා ආරක්ෂාවෙන් වටිනා කියන දෙයක් ආරක්ෂා කරගෙන ඉන්නකොට අපි ආශ්‍රය නිශ්චය කරන කෙනෙක් ගත්තොත් එහෙම නේද අපේ නෑද කෙනෙක් හරි ඊළඟට මිත්‍රයෙක් හරි බොහොම ළඟින් ආශ්‍රය කරන කෙනෙක්කින් හරි උනත් ඒක පරිස්සම් කරගන්න උත්සාහ කරනවනේ. පරිස්සම් කරන්න උත්සාහ කරනවනේ ඒකට නේද? ඒකනේ දොරගුළු දාන්නේ යතුරු භාවිතා කරන්නේ නේද? ඒ නිසානේ ආරක්ෂා කරගන්න ඕන නිසානේ. එතකොට හැමෝම සැකයි ඇත්තටම. නේද? හැමෝම සැකයෙන් මේ ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ තමන්ට තමන් සැක නිසානේ. නේද? දැන් ඇත්තටම මේ බුදු ශාසනයේ දේවල් උනත් විහාරස්ථානයක හරි බුද්ධ ශාසනයක හරි දේවල් උනත් ආරක්ෂා කරගන්න එක වටිනවා. අදගත්කමක් තියෙනවා. ඒ කියන්නේ දැන් හැම දෙයක්ම දොර ඇරලා දාලා යන්න හරි නේද? ගේට්ටු ඇරලා දාලා යන්න හරි ඒ වගේ දෙයක් කරන්න කියන එක නෙවෙයිනේ. මේක ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ආරක්ෂා කරන්න බැරි වුණොත් කවුද හොරකම් කරේ කියලා එයාට මහා බරපතල විදිහට දඬුවම් දෙන්න හරි එයාගේ ජීවිත හානි කරන්න හරි එහෙම දෙයකට යනවා කියලා කියන කාරණේ නෙවෙයිනේ. නේද? එතනින් එහාට ගියොත් තමයි අර සතර පායට වැටෙන්න තියෙන දොරවල් ටික විවෘත කරගන්න. දොරවල් ටික විවෘත කරගන්න. ඉතින් බුදුරජාණන් දේශනා කළා මේ කොහොමද අපි ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්නේ සොරකම් කිරීමෙන් වෙන්නේ කාමෙන් වර්ධව හැසිරීමෙන් වෙන් වෙන්නේ ස්ථිරව වෙන් වෙන්නේ කොහොමද කියන කාරණේ සමත භාවනාව වඩලා සිත සමාධිමත් කරගෙන උපේක්ෂා සාගත සිතක් හදාගත්තට පස්සේ ඒ උපේක්ෂා සාගත සිත විදර්ශනාවට ලක් කරලා විදර්ශනා නුවණ උපදවා ගත්තට පස්සේ තමයි අර හේතු ටික සතෙක් මරන්න තියෙන හේතු ටික නැති කරන්නේ. ඒතර සතෙක් මරන්නට සිත් පහළ වෙන හේතු ටික අපි නැති කරන්න ඕන. සොරකම් කිරීමට පාදක වන හේතු ටික නැති කරන්නට පාදක වන හේතු නැති කරගෙන උත්සාහ කරන්න ඕන. කාම වර්ධව හැසිරීමට යම් කිසි ආකාරයකින් යම් කිසි දේවල් බලපානවද හේතු බලපානවද ඒවා නැති කරන්නයි අපි හේතු ටික නැති කරන්නයි අපි මහන්සි ගන්න ඕනේ. එතකොට ඵලය අපිට පේනවනේ. ඵලය තමයි අපිට පේන්නේ ගොඩක් වෙලාවට. දැන් සතෙක් මරනවා කියලා තමයි අපිට පේන්නේ. කෙනෙක් සතෙක් මරනවා කියලා අපිට පේනවා. හොරකම් කරනවා කියලා පේනවා. ඊළඟට කාම වර්ධව හැසිරෙනවා කියලා පේනවා. ඒ ඇයි චෝදනා කරනවා. විශාල වශයෙන් චෝදනා කරනවා. නමුත් ඒ විදිහේ දෙයක් කරලා නැහැ. නේද? එතන එහෙම නිගමන ස්ථිර නිගමනයකට එන්න නම් ඉස්සෙල්ලා පළමුවෙන්ම කරන්න ඕනේ මොකද්ද? මේ විදිහේ මේ කුසල් අකුසල් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්න එක. ඉතින් ඒ නිසා බුදුරජාණන් දේශනා කළා ප්‍රාණඝාතයෙන් වෙන්වීම නැමැති කුසලයේ වඩා වර්ධනය කරන්න කියලා. ඒතකොට මේ කුසල් වර්ධනය කරගෙන ගියාට පස්සේ තමයි කුසල් වර්ධනය කරන්න තමයි අපි කියමුකෝ දැන් කුසල් වර්ධනය වෙනවා කියලා කියන්නේ මෙතෙන්දී දැන් ප්‍රාණඝාතයෙන් වෙන්වීම සඳහා සිතින් වෙන වැරදි තුනෙන් වෙන් වෙන්න එපා. දැන් සිතනේ මුල් වෙන්නේ එතකොට නේද? අපි දැඩි ලෝභය නැති කරගෙන ව්‍යාපාදය නැති කරගෙන ඊළඟට සම්මාදිට්ඨිය ඇති කරගෙන තමයි ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්නේ. මේ හැම එකක්ම මේ හැම අර කයෙන් වෙන වැරදි 3ටත් වචනෙන් වෙන වැරදි 4ටත් ඍජුවම බලපානවා මේ සිතින් වෙන වැරදි 3. ඒතකොට සිතින් වෙන කුසල් 3ක් තියෙනවනේ ප්‍රධාන වශයෙන්. නේද? අලෝභ ද්වේෂ සමෝහ කියලා.
අලෝභ ද්වේෂ සමෝහ කියලා කියන කුසල් සිතුවිලි වඩා වර්ධනය කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ කියන අකුසල් වලින් වෙන් වෙන්න. ඉතින් ඊටාම වැදගත් වෙන්නේ අලෝභ ද්වේෂ සමෝහ කියලා කියන කුසල් සිතුවිලි මතු කරගන්න එක. ඉතින් ඒ නිසා තවත් පැත්තකින් මේ බුදුරජාණන් දේශනා කළානේ ඒකට පින් රැස් කරගන්න කියලා. නේද? හිත සතුටු කරගන්න කෙනා තමන්ගේ හිත සතුටු කරගන්නත් අනිත් අයගේ හිත සතුටු කරවන්නත් පින් රැස් කරගන්න කියලා දේශනා කළා. මෙලොව ජීවිතේ සාර්ථක කරගන්නත් පරලොව ජීවිතේ සුවපත් කරගන්නත් පින් රැස් කරගන්න කියලා බුදුරජාණන් දේශනා කළා. එහෙම නැහැ කාමදන්නේ. සිතෙන් ඇතිවන ඒ කාරණාවන් විශේෂයෙන්ම සිත කය වචනේ මූලික කරගෙන ඇතිවන මේ අයහපත් කාරණාවන් දුරු කරලා අපි පින් රැස් කරගත්තාම අපිට පරලෝකයට මේ පින අරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. හොඳ දේ අරගෙන යන්න පුළුවන්කමක් ලැබෙනවා. අපි අර කලින් මතක් කරපු කාරණාවම යලිත් ඉස්මතු කළොත් විශේෂයෙන්ම අපි දකිනවා මේ කොරෝනා වෛරස් ව්‍යාප්තියත් එක්ක මේ වෛරසය නැති කරන්න කොයි විදිහටද සමාජයේ කටයුතු කරන්නේ. ඒ සඳහා අපි කොයි විදිහටද ආරක්ෂා වෙන්නේ කියන කාරණාවේ ඉඳලම අනුස්මරණය කරලා අපි ඒකම මතක් කරලා අපි හිතුවොත් විශේෂයෙන්ම අපිට ඇතිවන අකුසල් අප්‍රියන්ගෙන් වෙන්වන අවස්ථාවේදී අප්‍රියන් දකිද්දී ඔවුන්ව දුරින් තබාගෙන ඒ අප්‍රියන්ගෙන් වෙන්වෙනවා වගේම ඔවුන්වත් මේ කුසලයට නැඹුරු කරන්න අපි කටයුතු කරනවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා නිරන්තරයෙන්ම පින් රැස් කරගන්න කුසල් දහමෙහි නිරත වෙන්න. අපේ හාමුදුරන්ගෙන් අපි අවසන් වශයෙන් දැනගන්න කැමති අපි දන්නවා මේ තථාගත දහම දඹදිව පුරා ව්‍යාප්තය පවතින කාලවකවානුව ව්‍යාප්ත වෙනකොට විවිධ මතවලින් මිනිසුන්ගේ හිත් පෙරලා තිබුණා. ඒ වගේ කාලවකවානුවක මේ ගැඹුරු ධර්ම කාරණාවන් සමාජගත කරන්න මිනිසුන්ට කියා දෙන්න බුදුජාන් වහන්සේ මොන වගේ උපක්‍රමද ස්වාමීන් වහන්සේ භාවිතා කළේ? ඔව් චමිල් දැන් අත්‍තරම දැන් මේ උදාහරණයම අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ දැන් මේ වසංගත තත්ත්වෙම අපි ගත්තොත් එහෙම අපි ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ දැන් මොනවා හරි අපේ ජීවිතේට මොනවා හරි බාධාවල් පැමිණෙනකොට අපි හිතනවානේ අපි කල්පනා කරනවානේ මේක මායාවේ වැඩක් වෙන්නේ නැති නේද? එහෙම නැත්නම් සමහර වෙලාවට අනිත් අය කරපු මොකක් හරි මේ අනිවින කොඩිවින වගේ දේවල් තියෙනවනේ නේද? ඒ වගේ දේවල් වෙන්නේ නැති කියලා කල්පනා කරනවා. තවත් වෙලාවකට දැන් බෞද්ධයන් හැටින අපි කල්පනා කරන මේක කර්මය වෙන්නේ නැති නේද? කර්මෙ පිට දානවනේ. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ නැති කියලා කල්පනා කරනවානේ. ඒ කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ හේතු දුකට හේතුවක් තියෙනවානේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් කෙනෙක් පිළිගන්න එකක් නැහැ මේ විදිහට මතක් කළොත්. සමහර වෙලාවට දැන් ওই වසංගත තත්ත්වයේදී අපි කියනවානේ වෛරස් බොහොම කුඩයි කියලා නේද? අංශුවක් කියලා අපි කියමුකෝ. පරමාණුක තරම් හරි අංශුවක් බොහොම පුංචි දෙයක් කියලා අපි කියමුකෝ. ඒක සමහරවිට මේ පියවි ඇසට පේන්නේ නැහැ. ඒකට නොයෙක් විදිහේ විද්‍යාත්මක උපකරණ භාවිතා කරන්න ඕනේ. ඒ වුණාට අපි කල්පනා කළොත් එහෙම දැන් තමන් රෝගී තත්ත්වයට පත් කරන්න තරම් නේද? ජීවිතයක් රෝගී තත්ත්වයට පත් කරන්න තරම් මහා දැඩි රෝගී තත්ත්වයට පත් කරන්න තරම් ඊළඟට මරණයට පත් කරන්න තරම්. ඒ දැන් අපි ඇත්තට මේ වෙලාව ගත්තොත් එහෙම ලෝකේ ඒ විදිහට ලක්ෂ ගාණක් මේ පරලෝ ගියානේ. ලක්ෂ ගණනක් මේ පරලෝ ගිහිල්ලා තියෙනවා. මේක වසංගත තත්ත්වයක් කියලා නේ ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ. නේද? මේක වසංගත තත්ත්වයක්. ඉතින් අපි ගත්තොත් එහෙම කෙනෙක් පොළො මුගුරු අරගෙන බුදුරජාණන් දේශනා කළ හැම වෙලාවෙම හිතන්න කියලා අපේ ජීවිත ගැන අර මරණානුස්සති භාවනාවේදී දේශනා කළා හැම වෙලාවෙම හිතන්න කියලා අපේ පිටිපස්සෙන් කවුරු හරි ඝාතකයෙක් ඉන්නවා. කවුරු හරි ඝාතකයෙක් ඉන්නවා කියලා. එතකොට හැම වෙලාවෙම මේ ඝාතකයෙක් ඉන්නවද කියලා පිටිපස්සේ හැරිලා බලන්නේ නැහැ නේ අපි. නේද? අපේ කටයුතු ටික අපි කරනවා මිසක් අපි පිටිපස්සේ හැරිලා බලන්නේ නැහැ නේ කවුද මරණයටපත් කරන්න කෙනෙක් ඉන්නවද කියලා. හැබැයි වරදක් කරපු කෙනෙක් දැන් කොහෙන් පහර වදීද කියලා තමගේ ජීවිතේ කොයි විදිහට නැති කරන්න උත්සාහ කරනද කෙනෙක් උත්සාහ කරයිද කියලා සතුරා කොතනද ඉන්නේ කියලා ලොකු අවධානයකින් ඉන්නවනේ. ආන්නේ ඒ වගේ අවධානයකින් ඉන්නට කියලා බුදුරජාණන් දේශනා කළා. එතකොට මෙතෙන්දී ඒ ප්‍රතිවාදයාට ප්‍රතිවාද ධර්මය අනුව ගමන් කරනකොට ඒ ප්‍රතිවාදයා කෙරෙහි
තරහක් ඇති කරගන්නේ නැහනේ. ව්‍යාපාදි මුල් කරගෙන තරහ මුල් කරගෙන නේද? ක්‍රෝධයේද වෛරයේද මේවා මුල් කරගෙන යන ගමනක් නෙවෙයි මේක. එතකොට ප්‍රතිවාද බුදුරජාණන් දේශනා කළේ පිටුපසෙන් ඝාතකයෙක් ඉන්නවා කියලා හැම වෙලාවෙම හිතන්න කියලා. ඉතින් පිටුපස හැරිලා හැම වෙලාවෙම බලනවා කියන කාණක නෙවෙයි. එතකොට හැබැයි බලන්න පුළුවන් අපිට ඝාතකයෙක් ඉන්නවද කියලා බලන්න පුළුවන් අපිට නුවණින්. නේද? සිහියෙන් නුවණින් ගත කරන්න පුළුවන්. එතකොට මෙවැනි වසංගත තත්ත්වයක්. එහෙම නැත්නම් මෙවැනි විස බීජයක් කවුද හිතුවේ ඝාතකයෙක් වෙයි කියලා? එහෙම හිතන්නේ නැහනේ. නේද? මේ ඝාතකයෙක් නෙමෙයි. නේද? ජීවිතේ නැති කරන්න පුළුවන් ඝාතකයෙක්. බොහොම හැටවත් පේන්නේ නැති කෙනෙක්. ඉතින් ඒ වගේ බොහොම මේ වගේ දෙයක් වුණත් බුදුරජාණන් දේශනා කළා. ඒ වගේම පරිස්සම් වීම සඳහා සිහියෙන් නුවණින් ගත කරන්න කියලා. එතකොට සිහියෙන් නුවණින් ගත කිරීමෙන් තමයි මේ බාහිර දේවල් වලින් උත් බාහිරින් පැමිණෙන සියලු දේවල් වලින් අපිට බාධක වලින් අපිට මේ ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි ගත්තොත් මේ වෛරස් තත්ත්වයක් නිසාම අපේ ජීවිත සංසාරේ කොයිතරම් නැති වෙලා ඇතිද? නේද? කොයිතරම් නැති වෙලා ඇතිද? තවත් පැත්තකින් ගත්තොත් බුදුරජාණන් දේශනා කරානේ අර අනමතග්ග සූත්‍ර දේශනාවල දිගින් දිගටම දේශනා කළානේ. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති කියලා. ඒක උදාහරණ විදිහට දේශනා කරන්නේ මේ අපි ගත්තොත් මේ විශාල වනාන්තරයක් ගත්තොත් ඒ විශාල වනාන්තරයේ තියෙන අතු ඉති බොහොම මේ ඇඟිලි ප්‍රමාණයට මේ ඇඟිලි පුරුක් ප්‍රමාණයට කපා ගන්නවා. කපාගෙන කොච්චර ප්‍රමාණයක් එකතු වෙයිද? නේද? එකක් අරගෙන ඒක පුරුකක් තරම් ප්‍රමාණයක් අරගෙන කල්පනා කරනවා මේ පුරුක තරම් මේ පුරුක මම කොයිතරම් ඉපදිලා ඇද්ද? කොයිතරම් වාර ගානක් ඉපදිලා ඇද්ද? නේද? ඒ වගේම අම්මා තාත්තා වෙලා කොයිතරම් ඒ විදිහට අම්මා තාත්තා නොවෙච්ච කෙනෙක් මේ තුල ඉන්නවද? ආත්ම ගානට ගත්තොත් එහෙම මේ පුරුක් තුල එක පුරුකක් ගත්තොත් ඒ පුරුක ආත්මයක් නම් අම්මා තාත්තා වෙලා නැති වාර ගාන. අම්මා තාත්තා වෙච්ච වාර ගාන. ඊළඟට අපි ගත්තොත් එහෙම දරුවෝද භාර්යාවෝද නේද? මේ විදිහට ගත්තොත් දැන් ස්වාමීන් වහන්සේලාද නේද? ඒ පැත්තෙන් ගත්තොත් එහෙම පැවිදි ජීවිතයක් ගත කරපු වාර ගානද, ගිහි ජීවිතයක් ගත කරපු වාර ගානද කොයි විදිහට ගත්තත් බුදුරජාණන් දේශනා කරේ මේ සංසාරේ බොහොම දීර්ඝයි. එතකොට නොවෙච්ච ආත්ම භාවයක් නැහැ කියලා. කියන්නේ නොවෙච්ච ආත්ම භාවයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ පොළොවේ හරි වායු ගෝලයේ හරි නේද? ජල ගෝලයේ හරි මේ හැම දෙයක් ගැනම අවබෝධය ඇති කරගන්න කියලා දේශනා කළා. පරමාර්ථ ධර්ම වලට හිත යොමු කරලා. පරමාර්ථ ධර්ම වලට හිත යොමු කරලා අවබෝධය ඇති කරගන්න කියලා දේශනා කළා. දැන් අපි ගන්න ඕනේ චමිල් දැන් මේ වෛරස් තත්ත්වයක් ගැන කතා කරනකොට මේ වෛරස් සාමාන්‍යයෙන් දැඩි උෂ්ණත්වයක් යටතේ නේද? දැඩි උෂ්ණත්වයක් යටතේ ඒ වෛරසයේ ජීවිතාවේ නැති වෙනවා කියලා කියන්නේ සක්‍රීයතාවේ නැති වෙන සම්පූර්ණයෙන්ම නේද? ඒ වගේම ඒකට හේතුුනේ මොකද්ද? තාපයනේ, උෂ්ණත්වයනේ. ඒ නිසා තේජෝ ධාතුව ගැන අවබෝධයක් ඇති කරගන්න. නේද? ඊළඟට පඨවි ආපෝ තේජෝ ආයෝ කියලා කියන ධාතු හතරේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. ඒ අවබෝධයක් ඇති කරගත්තට පස්සේ පුළුවන්කම ලැබෙනවා අපිට මේ සියලු වෛරස් තත්ත්වයන්ගෙන් වළකින්න. තවත් පැත්තකින් ගත්තොත් එහෙම කොයිතරම් වැළකීලා හිටියත් අපි කියන්නේ එක බෙහෙත් වර්ග ආවනේ නේද? පැණි වර්ගද එක වර්ග බෙහෙත් වර්ග ආවනේ. දැන් ඉස්සරහට එනවා ඇත්තටම එන්නත් වර්ග. නේද? එක රටවල් වලින් එක එන්නත් එයි. ඒ මොන එන්නත් බීවත් මේකින් වළකින්න බැරි නම් ඒකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවානේ. ඒකට කියන්නේ කර්මය කියලානේ නේද? ඒ නිසා සිහියෙන් නුවණින් ගත කිරීමමයි වටින්නේ. ඒ සිහිය නුවණින් ගත කරන ගමන් මේ ජීවිතය හැදිලා තියෙන්නේ මොන වගේද? අර වගේ රෝගයක් ඇහැටවත් පේන්නේ නැති විස බීජයක්
විස බීජයක් විනාශ කරන මේ ශරීරය ලොකු ශරීරයක් නේ තමන්ගේ ප්‍රමාණය ගත්තොත් එම ලොකු ශරීරයක් විනාශ කරන්න ශක්තිය තියෙනවා නම් මේ ශරීරේ මොන වගේද හැදිලා තියෙන්නේ? ඒතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී නේද සුද්ධාසකෙන් හැදිලා තියෙන්නේ. අටවිසි රූප වලින් හැදිලා තියෙන්නේ. ඒ වගේ අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. හිතක් හැදිලා තියෙන්නේ සිත් 89කින් නේද? හිතේ ස්වභාවයන් 89ක් තියෙනවා. චෛතසික වශයෙන් 52ක් තියෙනවා නේද? ওই විදිහට මේ හිතේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් දේශනා කළා පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං කියලානේ සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. ඒ කියන්නේ පරලෝපේ සත්‍යයේ සුවේ පිණිස පරලෝ සුගතිය පිණිස හේතු වෙන්නේ පුණ්‍ය ශක්තියයි කියලානේ. බුදුරජාණන් දේශනා කළා පුණ්‍ය පාප පහිනස්ස කියලා කියන தත්වෙටපත් වෙන්නට ඕන කියලා. කවදා හරි. ඒ කියන්නේ මාර්ගඵල පිළිවෙලටපත් වෙනකොට පින් පව් දෙකම බැහැර කරන්න ඕනේ. ඒ පින් රැස් කරගෙන ගියොත් සංසාරෙ දිග්ගැහෙනවනේ. නේද? දිග්ගැසෙනවනේ. ඒකත් නැති කරගන්න ඕනේ. පව් රැස් කරගන්න ගියොත් එහෙම නතර වෙන්න කල්ප ගානක් නතර වෙන්න වෙන්නේ සතර පායනේ. නේද? සතර පායනේ. එතනිනුත් මිදෙන්න නම් ඒතර සැපේනුත් මිදෙන්න නම් සදාකාලික සැපේනුත් මිදෙන්න. මේ తాවකාලික සැපයෙන් මිදෙන්නත් ඊළඟට తాවකාලික දුකින් මිදෙන්නත් සදාකාලික නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න ඕනේ. සදාකාලික නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට මේ ධර්ම කොටාසයත් හැම දිනාටම පාරමිතා ධර්මයක්ම වේවා ධර්ම අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. සාදු සාදු සාදු. සදහවත්නි අපි මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නේ කොපමණ කාලයක්ද? ඒ කාලය අපිට කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල අපි රැස් කරන්න ඕනේ කුසලයමයි. මොකද සෙවණල්ලක්සේ පිටුපසින් එන්නේ ඒ කුසලය. ඒ නිසා අපි මේ කියන විදිහට ප්‍රියයන් අප්‍රියයන් හඳුනාගෙන ප්‍රියහි නිතර නිරත වෙමින් ප්‍රියයන් ඇසුරු කරමින් ප්‍රිය කාරණාවන් වල නිරත වෙමින් අපි සසරින් එතර වන්නට නිවනින් නිවී සැනසෙන්නට මේ මඟ නිර්මාණය කරගත යුතුයි. ඉතින් අද දහම් කාරණාව ඒ පිළිබඳව විග්‍රහ කර දෙන්නට යෙදුනේ විශේෂයෙන්ම කෝසල සංයුත්තේ බන්ධන වර්ගයට අයත් මේ සූත්‍රය අපි පිය සූත්‍රය ලෙස හඳුනාගත්තා. සවැත් නුවරදී කොසල් රජතුමාට එක්තරා මොහොතක තනියෙන් ඉන්නකොට ඇති වුණු විතර්කයක් මූලික කරගෙන තමයි අද ධර්ම කාරණාව අපිට විග්‍රහ කරගන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් මේ ධර්ම කාරණාවන් අපට කියා දෙන්නට අදත් සුපුරුදු ලෙසින් මේ පින්වත් මැදිරි පරිශ්‍රයට වැඩම කොට වදාලා අපේ පින්වත් ස්වාමින් වහන්සේට අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. කොළඹ 7 ආජී සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ ආමාත්‍යාලයේ ගරු සභාපති ලන්ඩන් නුවර ප්ලාස්ටෝව් ඩෙක්රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන කොට ලංකාපුරා විසර පවතින සියලු මධ්‍යස්ථානන් වල නායකත්වයේ දරමින් කටයුතු කරන පූජනීය බොරලන්දේ වජිරඥාන් පින්වත් නායක ස්වාමින් වහන්සේට නිදුකින් නිරෝගීව තවත් බොහෝ කාලයක් මේ ධර්ම ශාසනික මෙහෙවර ඉටු කරන්න මේ ධර්ම ඥානය ඔබ අපට කියා දෙන ශක්තිය ධෛර්යය සැලසේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේදී අපි මේ වැඩසටහන නිමාවටපත් කරනවා. අපට කැමරාකරණයෙන් සහයෝගය එක්කලා කැමරාංශ ප්‍රධානී චරිත් ලක්මාල් දයානන්ද, ඒ වගේම කුමුදුදාර තවත් අදත් අපට දෘශ්‍ය සංකලනය සිදු කළා. ඒ වගේම ශ්‍රව්‍ය සංකලනය සිදු කළා සුදීප කැලුම් සමරසේකර. ඒ හැමදෙනාමත් සිහිපත් කරගෙන අපි අද වැඩසටහන නිමාවටපත් කරනවා. පින්වත් හැමදෙනාටම තෙරුවන් සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද